ආයිබෝන්. අපි අද ඇවිල්ලා ඉන්නේ පානදුර සුජාතා වැඩිහිටි නිවාසයේ. අපි පානදුර සුජාතා වැඩිහිටි නිවාසයට එන්නට හේතු වෙච්ච සුවිශේෂී කාරණාවක් තියෙනවා. ඒ සුවිශේෂී කාරණාව කියනවට වඩා ගිහින් බලලා කතා බහ කරන එක තමයි හොඳ. අපි ආවේ ඇත්තටම කාව හම්බෙන්න. කවුද පානදුර සුජාතා වැඩිහිටි නිවාසයේ ඉන්නේ? ඒතරතුරු බලන්න, අහන්න, දකින්න ඔබට අවස්ථාව ලබා දෙනවා. යම් මාත් එක්ක. ඔබ දන්නවද මාත් එක්ක අද මේ කතා බහ කරන්නට එකතු වෙලා ඉන්නේ කවුද කියලා? දන්නේ නැහනේ. මේ තමයි මිසිලින් ඕන අම්මා. ආදරේට කවුරුත් කියන්නේ මිසිලින් ඕන කියලා. හැබැයි ඒ ආදරය කරුණාව ඔක්කොම තියෙන්නේ අද මේ වැඩිහිටි නිවාසයේ ඇතුළත. හැබැයි අතීතේ නම් ඊට වඩා ගොඩාක් වෙනස් සමාජ පරිසරයක තමයි ඇයට ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට හේතු වෙච්ච කාරණාව හරිම සංකීර්ණයි. අපි මේ මිසිලින් නෝන අම්මත් එක්ක කතා බහ කරලම බලමු. මේ තමයි ලංකාවේ පළවෙනි කොන්දොස්තරවරිය කියලායි අපිට ආරංචි වුණේ. කොන්දොස්තරවරු නම් අපිට ගොඩාක් හම්බ වෙලා තියෙනවා. හැබැයි කොන්දොස්තරවරියන් නම් අපිට හම්බ වෙන්නේ හරිම අතලොස්සක් වගේ. ඒ අතරිනුත් ලංකාවේ පළවෙනි කොන්දොස්තරවරිය කියන්නේ එසේ මෙසේ කාරණයක් නෙවෙයි. ඒ හින්දා ඔබ චුට්ටක් හිතලා බලන්න. අද ඉන්නේ පානදුරේ සුජාතා වැඩිහිටි නිවාසයේ. අපි ඇයව සොයාගෙනයි මේ ආවේ. මේ ඉන්නේ ඒ ආදරණීය අම්මා. අපි ඇයත් එක්කයි මේ කතා බහ කරන්නට යන්නේ. අම්මේ කියමු බලන්න නම ගම විස්තර. ඒකේ සිහින ඕන නම ගම විස්තර යක්තින පොඩි ගයක්. කොහෙද ඒ පොඩි ගේ තියෙන්නේ? තියෙන්නේ මහවිල. මහවිල? ඔව්. මම වඩා මහානාව හදාගත්ත මහත්තයාත් එක්ක මහත්තයා මම දෙන්න එක්ක. මහත්තයාත් එක්ක. කොහෙද මහත්තයා? මහත්තයා ඉන්නේ මේ මුරුට යන්නේ කෙනෙක්. මුරුට ගාපි. දරුවෝ එහෙම අම්මට ඉන්නවද? 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනෙක්? 5 දෙනෙක් හම්බෙලා දෙන්නේ නැතිලා 3 දෙනෙක් ඉන්නවා. 5 දෙනෙක් හම්බ වෙලා දෙන්නෙක් නැති වෙලා 3 දෙනෙක් ඉන්නවා. ඔව්. මොනවා වෙලාද අර දෙන්නෙක් නැති උනේ? නැති උනේ කණුවාවේ මාරු. චූටි කාලේද නැත්නම් ලොකු නාමද? චූටි කාලේ. එතකොට අනිත් 3 දෙනා? ඉතර කාලේ. අනිත් 3 දෙනා ඉන්නවා අර මහම්මලා පාරලා. කොහෙද? කියලා ළඟ ඉන්නව නෑදෑයෝ ළඟ. නෑදෑයෝ ළඟ ඉන්නවා. ලංකාවේ පළවෙනි බස් කොන්දොස්තරවරිය අම්මා කියලා තමයි කියන්නේ. ඒ කොයි කාලේ වගේද? අම්මට මතකද? මතක නෑනේ. පානදුරේද බස් කොන්දොස්තරවරියක් විදියට වැඩ කරේ නැත්නම් වෙන කොහේ හරිද? පානදුරේ නෙමෙයි. කොහේ වගේද මතකේ තියෙන්නේ? පානදුරේ ඉඳලා මොරටුවට. පානදුර මොරටුව බස් එකක තමයි කොන්දොස්තරවරියක් විදියට වැඩ කරේ.
ඊට පස්සේ මොකද උනේ කියලා මතකද? ඊට පස්සේ සිතේ බස් එකකට අහුණා. බස් එකකට හැප්පුණා. හැපිලා වැටිලා අහුණා. ඊට පස්සේ රෝහලට ගෙන ආවස මේ කිසිම ආලේකින් ඉස්පිතාලෙට ගෙනිච්චා. ඉස්පිතාලෙම හිටියා. කොහොමද මේ බස් කොන්දොස්තරවරියක් විදිහට වැඩ කරන කාලේ මතකද? යාන්තමටවත්? මතකයි. බස් එකේ ඩ්‍රයිවර්ට හිටපු කෙනා මතක නැද්ද? විජේසිරි. විජේසිරි? ඔව්. මෑතකදී හම්බෙලා නැහැ මං හිතන්නේ. නෑ. එතකොට විජේසිරිත් එක්ක තමයි බස් එකේ වැඩිපුරම ගියේ. ඔව්. අවුරුදු කීයක් විතර කොන්දොස්තරවරියක් විදිහට වැඩ කරාද? අවුරුද්දක් දෙකක්? අවුරුද්දක් විතර. ඊට පස්සේ රස්සාව නැති වුණාද? රස්සාවෙන් කවුරු හරි අයින් කරාද? රස්සාවෙන් අයින්ලා බස් එකට ඇලුනාට පස්සේ කොඩි ගහලා ඒගොල්ලෝ කුන්න බස් එක. බස් එකට කොඩි ගහලා විකුණා ඒගොල්ලෝ. ඔන්නෝම තමයි කතාව ආරම්භ වෙලා කතාව මැදක් වෙනකන් අපි ඇවිල්ලා තියෙන්නේ. අපි තවත් ඔබට මේ ගැන කියන්නට සූදානම්. මේ මහගල ටීවී ඔළුවටම දාගන්න. අද අපි කතා කරන්න යන්නේ කතා කරමින් ඉන්නේ ලංකාවේ පළමු කොන්දොස්තරවරිය විදියට අපිට හඳුනා ගන්න ලැබුණු මිසිලින් නෝනා අම්මත් එක්ක. මිසිලින් නෝනා අම්මගේ ජීවිතය ගැන තවදුරටත් කතා කරන්නට කීප දෙනෙක් ඉන්නවා. ඒ අතරින් අපිට මේ තොරතුරු ගෙනෙත් දුන්න ජනේෂ් චන්දිමාල් විශේෂයි. ඔහු මට හඳුනා ගන්නට ලැබෙන්නේ රංගන ශිල්පියෙක් විදියට. ජනේෂ් තමයි මට කිව්වේ ගයාන් ලංකාවේ පළවෙනි බස් කොන්දොස්තරවරිය මෙන්න මේ විදියට පානදුරේ ඉන්නවා පුළුවන් නම් ඇවිත් අපිට කතා කරමු කියලා. අපි ජනේෂ් කෙනුත් ඇය පිළිබඳව ඇයගේ අතීතය පිළිබඳව විමසුවා. ජනේෂ්ගෙන් අහලා බලමු මිසිලින් නෝන අම්මගේ අතීතය සහ කොහොමද ජනේෂ්ට මේ අම්මව හම්බ වෙන්නේ කියලා. මිසිලින් අම්මා අපිට මට හම්බුනේ මං හිතන්නේ හම්බුණා නෙවෙයි. මම එතකොට පාන්දුර MOH එකේ වැඩ කරනකොට සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කාර්යාලයේ වැඩ කරනකොට පාරේ පානදුර මං ගාලු පාරේ ඕනම කෙනෙක් දන්නවා මේ අම්මව. මේ අම්මා හිටියේ කොහොමද කියලාත් දන්නවා. ඉතින් මේ අම්මව හම්බු වෙන්නේ ඒ විදි අවස්ථාවකදී. මොකද ඇත්තට මේ අම්මා මට හම්බුනේ 2010 10 මාසෙ තමයි රෝගාතුර වෙලා මේ අම්මා පාන්දුර තැපැල් කාර්යාලය ළඟ හිටියේ. වැටිලා හිටියේ. එතකොට මමට එතන ත්‍රිවිධ සොහොයුරන් කිව්වා මේ විදිය මේ අම්මා වැටිලා ඉන්නවා. අයියෝ ඔයගොල්ලෝ පාන්දුර හොස්පිටල් පාන්දුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩ කරනවා. පුළුවන් මේ අම්මට උදව් කරන්න කියලා. ඇත්තෙන්ම ඒ අවස්ථාවේදී මම බැලුවම මේ අම්මගේ බඩේ තුවාලයක් තිබුණා. ඒ තුවාලේ නරක් වෙලා. ඒ තුවාලෙන් පණුව තමයි එළියට ආවේ. ඒකත් ඉතින් දිවසගෙන ඉඳලා මං විගහට ගිහිල්ලා MOH සර්ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට පැවසුවා මෙන්න මේ විදිහේ දෙයක් මේ විදිහේ අම්මා මෙහෙම වැටිලා ඉන්නවා මේ විදිහේ තුවාලයක් තියෙනවා අපි මේකට විගහටම ප්‍රතිකාර කරමු මොකද අපිට දෝෂාරෝපණය වෙනවා කියලා. ඇත්තෙන් මගේ පාන්දුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඒකට හිටියේ ડોક્ટર ශිවකුමාර මහත්මයා. ශිවකුමාර මහත්තයා ඒ මොහොතේම හෙදි සොහිරි පුෂ්පා වැලිවත්ත මහත්මියත් හෙදි සොහිරි නීතා විජේනායක මහත්මියත් සමග පාන්දුර ටවුමට ගිහිල්ලා ඒ අම්මව අරගෙන පාන්දුර රෝහලට ගෙනල්ලා නෑව්වා. ඒ නාව්වේ මං හිතන්නේ ෂැම්පු බෝතල් දෙකක් ඔලුවට ගාලා නෑව්වා. ඊට පස්සේ සබන් කෑලි ඉවර වෙනකම් ගෑවා මට මතක හැටියට. ඒ අම්මා එතකොටත් හරි ලැජ්ජයි. මොකද ડોක්ටර් පිරිමි කෙනෙක් මමත් පිරිමි කෙනෙක් අර සිස්ටර්ස්ලා දෙන්න විතරයි අල්ලන් ඉන්නේ. ඉතින් මේ අම්මා කරපු දේ අපිට යන්නේ කියලා ඒ අම්මා එතනදිත් ඒ ත්‍රිදි වලින් වහගෙන තමයි ඒ නෑව ස්නානය කරේ. තුවාලේ පණුව හෙලියට ඇවිල්ලා. තුවාලේ ලොකු තුවාලයක්. දුක හිතුණා හැමෝටම. කවුරුවක්වත් බාරගත්තු නොගත්තු වෙලාවක අපි බාර අරගෙන අපිම ඒ වැඩ කරලා සෝදලා පිරිසිදු කරලා අපි මැදිහත් වෙලා නාගොඩ රෝහලට මම එක්කන් ගිහිල්ලා කොහේ ඇඩ්මිට් කරලා නාගොඩ රෝහලේ මාසයක් ප්‍රතිකාර ලැබුවා. මාසයක් ප්‍රතිකාර ලැබෙනකොට මම ඒ රෝහලේ මම සැරෙන් සැරේට යනවා. ගිහිලා වෝඩ් එකට මම කියනවා
මේ අම්මගේ ටිකට් කපන්න එපා කපනවා නම් මට කියන්න මොකද බාරකාරත්වය මම දරනවා අපි දරනවා කියලා. ඇත්තම ඩොක්ටර් ශිවකුමාරුත් මමත් ඒ අවස්ථාවේදී ගොඩාක් මැදිහත් වෙලා මේ අම්මා වෙනුවෙන් බාරකාරත්වය අරගෙන අපි දෙන්න තමයි ඒ දේ කෙරුවේ. එතනදී ඊට පස්සේ දැන් මේ අම්මගේ ටිකට් කපන කියලා මට නාගරෝහලෙන් දුරකථන පණිවිඩයක් ආවා. ඇවිල්ලා මම දැන් බැලුවා මේ අම්මව දාන්න තැනක් කොහෙටද ආයි පාරට දාන්න අපිට බෑ. පාරට දැම්මොත් අපි කරන දේ කිසි වැඩක් වෙන්නේ නැහැ. මේ අම්මා ඇත්තෙම ඒකට හිටියේ මානසික රෝගී කාන්තාවක්. මානසික රෝගී කාන්තාව ඒ කියන්නේ උච්චතටම ගිහිලා මානසික රෝගී බව මුළු පාන්දුර නගරයේම සාක්ෂි දරන සිද්ධියක් මේක. ඉතින් ඒ අම්මා අන්තිමේදී එතනදී ඉන්නකොට මම සුජාතා නිවාසයේ එක්ක මම පාන්දුර රෝහලේ වැඩ කරනකොට මමත් හිටියේ මානසික රෝගී ඒකකේ තමයි මම CSO කෙනෙක් කොමිටි සපෝට් ඔෆිසර් කෙනෙක් හැටියට හිටියේ. එතකොට අපිත් එක්ක සම්බන්ධකම් තියෙනවා සුජාතා නිවාසයේ පාලිකාතුමිය ප්‍රියානි මිස් ඒ වගේම සුජාතා නිවාසය. ඉතින් මම ඒ මිස්ට කිව්වා මිස් පුළුවන් නම් මගේ අපේ ලෙඩෙක් ඉන්නවා මිස් දන්නවා මේ ලෙඩා කවුද කියන දේ. ඒ කියන්නේ මෙයාව ඒ තරමට මුළු පානදුරේ ඕනම කෙනෙක්ට ප්‍රසිද්ධයි. ඊට පස්සේ ඒ මිස්ට කිව්වට පස්සේ ඒ මිස් එක හෙලාම කැමැත්ත ප්‍රකාශ කරුවා ජනේෂ් මහත්තයා ඔබතුමා කියනවා නම් අපි බාර ගන්නවා කියලා. ඇත්තෙන්ම මේ අවස්ථාවේදී ඒ එතුමිය කිව්වේ බාර ගන්නවා කියලා. ඊට පස්සේ අපි මේ මිත්‍රින් නෝනව එහෙට පාන්දුරේට ගේන්නේ. දැන් මෙතනදී මේ තුමියට ඉන්න ඇඳක් තිබුණාට මෙට්ටයක් තිබුණේ නැහැ. ඇත්තේ මේ අවස්ථාවේදී පාන්දුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සත්කාර නිලධාරී නන්දිනී ජයසිංහ මහත්මිය කිව්වා ජනේෂ් මම මෙට්ටයක් දෙන්නම් මෙතුමියව ගේන්න කියලා. අන්තිමේදී පාන්දුර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයෙම වාහනෙන් රොෂාන් මහතා තමයි රියදුරු හැටියට හිටියේ. ගොඩක් අපිට උදව් කෙරුවා. රෑ ගිහිල්ලා නාගඩ ස්පිතාලෙන් මෙතුමියගේ ටිකට් එක කපලා මෙතුමියව ගෙනාවේ කෙලින්ම ගෙනාවේ සුජාතා නිවාසයට. සුජාතා නිවාසයේ ඇයව පිළිගත්තේ ඇය සොයාගෙන සුජාතාවක් කියලායි. මොකද ඇයට ගොඩාක් මෙතනදී ඇත්තෙන්ටම 100% මේ සුජාතා නිවාසයේ මේ අම්මාව රැක බලා ගන්නවා. අදටත් ඒ වගේමයි. අදටත් ගොඩාක් අයට පිහිට වෙන ස්ථානය තමයි සුජාතා වැඩිහිටි නිවාසය. ඒ පාලිකාතුමියත් ඉතුරු කාර්ය මණ්ඩලයත්. ඉතින් ඒ විදිහට ඉඳද්දී සුජාතා නිවාසයේ දැන් මෙතුමියව තියෙනකොට එක දැන් ගමේ හෙව්වා මේ පාන්දුර නගරේ හෙව්වා මෙතුමිය කෝ කියලා. සමහර කට්ටිය දැනගත්ත මෙතුමියට හොඳ මේ විදිහේ ඉන්නවයි කියලා. ඒත් මම සුජාතා නිවාසයේ පාලිකාවට කිව්වා පාලිකා නිලධාරිතුමියට කිව්වා කිසිම කෙනෙකුට මාධ්‍යයකටවත් කිසිම දෙයකට මෙතුමියව ප්‍රදර්ශනය කරන්න එපා. දේශපාලනඥයන්ට විශේෂයි පාන්දුරේ හිටපු කිසි කෙනෙකුට මෙතුමියව පෙන්වන්න එපා කියලා. මොකද මට ආරංචියක් ආව මෙතුමියට මෙට්ට කොට්ට අරගෙන ඒගොල්ලන්ගේ ඡන්ද ව්‍යාපාරයට මෙතුමියව ගන්න ගියා. පෝස්ටර්ස් වලට. නමුත් ඒකට මම ඉඩ දෙන්නේ නැහැ. මම ඉඩ දුන්නෙත් නැහැ. ඉතින් මට ඕන කරලා තිබුණේ මෙතුමියව හොඳ කරන්න විතර කවුරුවක්වත් බලපු නැති තැනැත්තියක්නේ. මොකද ලංකාවේ ප්‍රථම බස් කොන්දස්තරවරිය මුළු රටම ආදරය කරන්න ඕන චරිතයක්. නමුත් කවුරුවක්වත් කෙරුවේ නැහැ. අපි කීප දෙනෙක් විතර ආදරය කරලා මෙතුමියව හොඳ සුව කෙරුවා. මම සැරේ මේ සුජාතා නිවාසයට ඇවිල්ලා බලනවා මෙතුමියට කොහොමද කියලා. අනිය හොඳට ඉන්න හරිම සතුටක් දැනෙනවා. මගේ අම්මා හා සමානයි. ඉතින් ඒ දේ මට තියෙන පුදුම සතුටක්. ඉතින් අද තමයි ප්‍රථම වතාවට මම ඇත්තටම ගයන් මල්ලිට දුන්නේ. මල්ලි මේ විදිහක් ඉන්න මේ විදිහ කෙනෙක් ඉන්නවා පුළුවන් නම් රටට පෙන්වන්න. මොකද ඇත්තටම මේකෙන් ලොකු වැඩක් වෙන කාර්යයක් මේගොල්ලෝ කරන්නේ. වෙන අය වගේ මුදල් පස්සේ හඹා යන්නවක්වත් ඡන්ද ගුණ්ඩුවක්වත් ඒ විදිහ දෙයක් නෙවෙයි. ගයන් මල්ලි කරන ඉතාම උසස්ම කාර්යයක්. පූජනීය කාර්යයක්. ඉතින් මම කැමැත්ත පාර දුන්නා. ඉතින් අද ආව එතුමියව බලන්න. ඉතින් හරිම සතුටක් දෙනවා. ජනේෂ් චන්දිමාල් කිව්වා වගේම ලංකාවම ආදරය කරන්න ඕන චරිතයක් සහ ගරු කරන්න ඕන චරිතයක් තමයි මිසිලින් ඕන අම්මා කියන්නේ. හැබැයි අවාසනාවකට ඒ අම්මා කාලයක් තිස්සේ පානදුර බස් ස්ටෑන්ඩ් එකේ එහෙම නැත්නම් පානදුර ජනප්‍රියමාවතේ එහෙම නැත්නම් පානදුර ස්ටේෂන් එක ළඟ ඔය වගේ තැන්වල කාත් කවුරුත් නැතුව අසරණව වැටිලා ඉන්නවා.
අර ජනේෂ් කිව්ව ආකාරයට. හැබැයි බලන්න ඕන කට්ටියගේ ඇස් නම් ඇරලා තිබුණේ නෑ ඒ වෙලාවේ. මොකද ගොඩාක් කට්ටියට හැකියාවක් තිබුණා නම් මේ මිසිලින්න ඕන අම්මගේ වටිනාකම තේරුම් අරගෙන ඒ අම්මව තියන්න ඕන තැනට ගෙනහිල්ලා තියන්න. අද මිසිලින්න ඕන අම්මා ඉන්න ඕනේ ඊටාත්ම උසස් තැනක. හැබැයි අද දවසේදී ඇය වැඩිහිටි නිවාසයකයි ඉන්නේ. වැඩිහිටි නිවාසයෙන් ඇයට ආදරය, කරුණාව ඒ සියල්ල ලැබෙනවා. හැබැයි මොකද්ද අඩුවක් තියෙනවා. ඒ අඩුව මට වඩා ඔබට තේරෙනවා ඇති. අපි ආපහු මිසිලින් නෝනත් එක්ක කතා කරමු. දැන් මේ ගෙවන ජීවිතය ගැන මොකද හිතෙන්නේ? සතුටින් දින්නේ? ඔව්. ඔබට මතකද අතීතයේදී ඔබ එහෙම පානදුරේ ජනප්‍රිය මාවතේ එහෙමත් නැත්නම් ස්ටේෂන් එක ළඟ එහෙමත් නැත්නම් ඒ පානදුරේ විවිධ තැන්වල හිටියා කියලා මතකයිද? පානදුරේ හිටියා මේ යෙවි ඉදල් ගන්නවනේ මුස්ලිම්. එයාලාගේ ඉදල ඉස්සරහා තටදේයක් තියෙන්නේ. දැන් බොලස්කම මහත්තයා ඉන්නේ. අන්න එතනගේ හිටියා මම. ආසයක් විතර හිටියා. දැන් ආස නැද්ද ආපහු තමන්ගේ ළමයි ගාවට යන්න? කැමති. කැමති? ළමයිව දකින්න ආසයිද? ආසයි. ළමයි බලන්න එන්නේ නැද්ද? ඉන්න අවුරුදු 20 ළමයි 19,000 ළමයි සින්දලක ඉන්නේ. ළඟදී හම්බ වෙලා නැද්ද ඒගොල්ලන්ව? නැහැ. අවදී හම්බුන්නේ නැහැ. දූනන් අවිල්ලා යනවා. අඩුමාල් කෙනා මල් කාන්තිගේ අම්මා මම. කැමති ළමයි ගාව ඉන්නද නැත්නම් මේ සුජාතා නිවාසෙට වෙලා ඉන්නද? දෙකටම කැමති නැහැ. ගෙදර යන්න කැමති. මහත්තයා නැති වුණාද නැත්නම් තාම ජීවිතුන් අතර ඉන්නවද? ඉන්නවා තාම ජීවිතුන් අතර. බලන්න එහෙම ඉන්නේ නැතුව ඇති. ඉඳලා එනවා. ඉතලාම. මොකද්ද දැන් ඔබට අපේ මේ බලන කට්ටියට මොකද්ද කියන්න දෙන්නේ? අපි මොනවද මේ බලන කට්ටියටින් මොනවද ඔබතුමියට වෙන්න ඕනේ කියලා ඔබතුමියට මොනවා හරි දෙයක් අපිට කරන්න තියෙනවා නම් මොකද්ද ඔබතුමිය බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද කරන්නේ? ඔබතුමිය මොනවද මේ බලන අයගෙන් මොකක් හරි ඉල්ලීමක් කරන්න තියෙනවද? ප්‍රථම කොන්දොස්තරවරිය විදියට නැත්නම් මොනවා හරි ඒගොල්ලන්ට කියන්න තියෙනවද? ඔබට යම්කිසි ළමයි එක්ක ඉන්න මොකක් හරි ගියක් දොරක් හදා දෙන්න කියලා අපි කියනවද? එහෙම නැත්නම් ඔබට මුද ආර්ථික අපහසුතාව මොනවා හරි තියෙනවද? මොකද්ද ඔබට? එහෙම නැත්නම් ඒ කිසි දෙයක් ඕන නැහැ. මං දැන් මගේ පාඩුවේ ඉන්නවද? තියෙනවා. ගියක් තියෙනවා. ගියක් තියෙනවා? ඔව්. එතකොට ඒ ගෙදර ඉන්නවට වඩා මෙහි ඉන්න කැමති? මේ ඉන්නව කැමති නෑ. ඒත් ගෙදර ගිහලා බලා ගන්න කෙනෙකුත් නැතුව ඇති. ඉන්නවා. කවුද ඉන්නේ? ඔය තමයි ඉන්දියා ඉන්නවා. එනවා. මං ගියාම ගෙදරට ළමයි සින්දලා කියනවා. ඒගොල්ලෝ. ජනේෂ් මොනවද තව කියන්න තියෙන්නේ මේ අම්මා ගැන? ඇත්තෙන්ම මේ අම්මා තාම මානසික රෝගයෙන් පෙළෙන අම්මා කෙනෙක්. පාන්දුර රෝහලෙන් මානසික ඒකකයෙන් ඖෂධ ලබා ගන්නවා. මම හිතන්නේ ඒ අම්මා බලනවා පාන්දුර රෝහලේ එදා ඉඳන්ම මානෙල් වීරතුංග මහත්මිය, ඒ වගේම සුනිල් ගුණවර්ධන මේල් නර්ස් මහත්මයා, හිදි නිලධාරිතුමා ගොඩක් ආදරෙයි. ඉතින් ඒක එකක් තියෙනවා. තව දෙයක්, මෙතුමියගේ ඇඟිලි දෙකක් තියෙනවා. ඒ ඉස්සර දාපු මුද්දක් ගලව ගන්න බැරුව තිබුණා කොහේ හරි සුජාතා නිවාසයෙන්. මං හිතන්නේ ඒ පාලිකාතුමියත් මේ නිකන් මේව පිත්තල මුද්දක් දාලා තිබුණේ. ඒ මුද්ද ගැලුවේ අණුවෙන් කපලා. ඒ ඇඟිලි දෙක අද වෙනකොට ඒ ඇඟිලි දෙක ගොඩාක් අමාරුවෙන් තිබුණේ. මොකද මේ මුද්ද නිසා. ඒ ඇඟිලි දෙක සුවපත් කෙරුවේ ඇත්තෙන්ම සුජාතා නිවාසයෙන් තමයි. මේක තමයි අපි ලබන ලොකුම සතුට. කවුරු කිව්වොතින් මිල මුදල් නෙවෙයි සතුට. අපි කෙනෙකුට උදව් කිරීම තමයි සතුට. ඉතින් ඇත්තෙම ගයන් මල්ලි ඔයා කරන මේ උතුම් සත්ක්‍රියාව මම ගොඩාක් අගයනවා. ඒ වගේමයි සුජාතා නිවාසයේ පාලිකාතුමිය ප්‍රියානි මහත්මිය, ඔබතුමිය ඇත්තෙම
මිහිපිට දෙවිවරියක්. ඒ වගේම පාන්දුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ එවකට හිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එන් ශිවකුමාර් මහත්මයා, ඒ වගේම හිදිසොහිදී පුෂ්පා වැලිවත්ත මහත්මිය, හිදිසොහිදී නීතා විජේනායක මහත්මිය, ඒ වගේම රියදුරු ලෙස කටයුතු කරපු රොෂාන් පෙරේරා මහත්මයා, ඒ වගේම පාන්දුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සත්කාර නිලධාරිණී නන්දිනී ජයසිංහ මෙනවිය, එතුමියගේ මුළු සේවයට මට තියෙන්නේ දොහොත්තියා දොත්. එහෙමනම් ඉතින් මම ඔබට නැවතත් කියනවා බලධාරීන්ටයි මේක මතක් කරන්නේ. ලංකාවේ පළවෙනි කොන්දොස්තරවරිය ඔන්න ඉන්නවා. කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කරන්න. ඉන්නේ පානදුර සුජාතා වැඩිහිටි නිවාසයේ. අපි විශ්වාස කරනවා ඇයගේ මේ කාලය තුල ඇයට මීට වඩා සතුටින් ඉන්නට පුළුවන් තත්ත්වයක් උදා කර දිය යුතුමයි කියලා. ඒ හින්දා අපි ඔබට නැවතත් මතක් කරනවා පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න. මේ මිසිලින් ඕන අම්මට. සුජාතා වැඩිහිටි නිවාසයේ ඉන්න මිසිලින් ඕන අම්මට උදව්වක් කරන්න ඕන කියලා ඔබට හිතෙනවා නම් තිරේ දිස්සෙන අංක වලට කතා කරන්න. එහෙම නැත්නම් අපේ Facebook පිටුව ඔස්සේ පණිවිඩයක් ලබා දෙන්නත් ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබට විස්තර දැනගන්නට අවශ්‍ය නම් අපිත් සමග එකතු වෙන්න. මහගල TV ඔළුවටම දාගන්න. මේ තමයි මිසිලින් ඕනව මම එදා බාර දීපු සුජාතා නිවාසයට බාර දීපු ආයුධම් පත්‍රය. මමම පුරෝලා වෛද්‍ය ශිවකුමාර් මහත්තයා සයින් කරලා ඇයව ගෙනාවා. මේ ඇය නාගඩ රෝහලෙන් හොඳ වෙලා කොණ්ඩේ කපලා අපි ඒ ගෙනාපු මුල්ම ඡායාරූපය. ඇය නාගඩ රෝහල පානදුර රෝගෙන් ඇය මානසික රෝග අංශයෙන් ප්‍රතිකාර ලබා ගන්නවා. ඒවායේ විස්තර මේ සියලුම දේ සත්‍ය තොරතුරු බවට මම ප්‍රකාශ කරන්නේ ගොඩාක් ගෞරවයෙන්. මේ සත්‍යයක්. මිසිලින් ඕන අම්මා කියන විදියට සැමියෙක් ඉන්නවා, දරුවෝ 5 දෙනෙක් ඉන්නවලු. ඔවුන් ඉන්න තැනුත් කියනවා මේ කාරණාවල ඇත්තක් තියෙනවද නැත්නම් ඇය මේ දේවල් පවසන්නේ වෙනත් මානසික මට්ටමක ඉඳලාද? ඔබට මොකද කියන්න තියෙන්නේ? ඇත්තම මානසික මට්ටමින් තමයි දේවල් පවසන්නේ. සමහර දේවල් තියෙන අර පුතෙක් එනවා ඇවිල්ලා තියෙන මේ සුජාතා නිවාසයට හොයාගෙන ඇවිල්ලා තියෙනවා. එක පුතෙක් ඉන්නවා, පුතු 3 දෙනෙක් ඉන්නවා. ඒක අපි දන්න කාරණයක්. එක පුතෙක් හොයාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ පුතා දැන් ඉන්නේ බණ්ඩාරගම කියලා අපිට ආරංචියක් තියෙනවා. බණ්ඩාරගම ළමා නිවාසයක තමයි ඔහු හැදිලා වැඩිලා තියෙන්නේ. ඒ පුතා විවාහක වෙලා බිරිඳක නිවසේ තමයි ඉන්නේ. ඒක නිසා මේ අම්මව ගෙනිය ගන්න විදියක් නැහැ. ඒක සත්‍යයක්. සැමියා ගැන නම් අපිට කිසිම ආරංචියක් දන්නේ නැහැ. ඒක ගැන අපි දන්නේ. හරි. එහෙනම් ඉතින් අපි අදට සමුගන්නටයි සූදානම. බස් එකක් ලෝඩ් කරන විදිය පෙන්වන්න පුළුවන්ද? ඉස්සර බස් එකක් ලෝඩ් කරපු විදිය මතකද? බස් එකක් ලෝඩ් කරන්නේ සෙනග පොයේ හොල්මේ ඉඳලා ඊට පස්සේ ටික කඩලා දානවා. අර පානදුර මොරටුව කියලා එහෙමද කොහොමද? කොහොමද මේ නැගතන හිටන් ඉන්නේ දැනට. ඒ කියන්නේ යන තැන තියෙනවනේ උතන හරි යන තැනට තියත් කඩනවා. ඒ දවස්වල දැන් වගේ පාන්දුර ඉඳන් මොරටුව එහෙම කිව්වේ නැද්ද? නැහැ. සුජාතා වැඩිහිටි නිවාසයේ හෙද නිලධාරිණී කාවින්දි අපිත් එක්ක ඉන්නවා. මිසිලින් නෝනා ගැන ඇයගෙනුත් අපි අදහස් කීපයක් දැනගන්නටයි මේ සූදානම. කාවින්දින් අහලා බලමු මිසිලින් නෝනා ගැන ඇයට මොනවද කියන්න තියෙන්නේ කියලා. මොකද මිසිලින් නෝනා ගැන අද වෙනකොට හරියටම දන්නේ ඇයව බාරව ඉන්න හෙදිය කාවින්දි තමයි. දැනට සුජාතා ආයතනයේ හෙද නිලධාරිණියක් විදියට වැඩ කරනවා. මිස්ලින් අම්මවට ප්‍රතිකාර කරලා ඒ දේවල් බලන්නේ මම තමයි. මිස්ලින් අම්ම කියන්නේ ගොඩක් නිහඬ තනි ගොඩක්ම වෙලාවට තනියම
ඉන්න කෙනෙක්. අපේ ආයතනයට එද්දී එයා ගොඩක් අපිරිසිදුව ලොකු මානසික ආබාධ සහිතව තමයි ඉඳියේ. අපි මාසිකව මෙයාව ප්‍රතිකාර සඳහා වෛද්‍යවරුන්ට පෙන්නනවා. ඒ වලින් බෙහෙත් දීලා මෙයාට ප්‍රතිකාර කළා. දැන් ඒ තිබුණු මානසික තත්ත්වය ගොඩක්ම අඩුයි. දැන් සාමාන්‍ය කෙනෙක් විදියට තමන්ගේ වැඩ කරගෙන සාමාන්‍ය පරිදි ජීවත් වෙනවා. මිස්ලින් අම්මා ලංකාවේ පළවෙනි කොන්දොස්තරවරිය විදියට සේවය කරපු කෙනෙක්. ඒ වගේ කෙනෙක් අපි සුජාතා ආයතනයේ අපේ සෙවණේ ඉන්න එක ගැන අපිට ටිකක් ගොඩක් සතුටුයි. ඒ වගේම ගොඩක්ම නිහඬව ජීවත් වෙන කෙනෙක්. ඇය ඉදිරියටත් මීට වඩා හොඳින් මානසික සෞඛ්‍ය හොඳට තියාගනිමින් රැක බලා ගන්න එක තමයි අපේ අරමුණ. නැවත නැවතත් ඔබට මතක් කරන්නට තියෙන එකම එක දෙයයි. මේ ඉන්නේ අපි හැමෝම ආදරය කරන්න ඕන චරිතයක්. මොකද ලංකාවේ පළවෙනි බස් කොන්දොස්තරවරිය. ඒ හින්දා ඇයට නිසි තැන ලැබෙන්න ඕන තැන ලැබුණද? අපි ඒක ඇයට ලබා දුන්නද කියලා ඔබම මොහොතක් සිතන්න. ඔබ එහෙම හිතලි වෙරලා ඔබට හිතෙනවා නම් අපෙන් වෙන්න ඕන යුතුයකම අපි ඉෂ්ට කරේ නැහැ කියලා ඔළුවටම දාගන්න. සමුගන්නට අවසරයි. දකිනදා සුරලොව සිට අත පා